හඳතරු නිහඬයි ගහකොළ නිසලයි මුළු ලොව සැතපෙයි සිතුවිලි විතරක් අවදි වෙලා ආයුබෝවන් අද ලස්සන මතක ගොඩක් කරන් චමිල්ලා ආව මතක මන්දිරත් එක්ක ඉතින් ලස්සන මතකයන් බලාගෙන ඉන්නවා ඔයගොල්ලෝ හැමදාමත් ගෙදෙට්ට වෙලා අද ඇවිත් ඉන්නවා දෙන්නේ කලාවට සම්බන්ධයි වෘත්තීය වේදින් වගේ පේනවා අපි ඉස්සෙල්ලාම හඳුනගමු කවුද අද ඇවිල්ලා ඉන්නේ කියලා මේ පැත්තෙන් ඉන්නවා කලාවට සම්බන්ධ නන්දසිනානායකකර මහතා ආයුබෝවන් මේ පැත්තෙන් ඉන්නවා කලාවට සම්බන්ධ ඒ වගේම ඉතින් ගුරුවරියක් වෙන මානෙල් කල්පහාර මහත්මිය ආයුබෝවන් ඉතින් ලස්සනම මතකයන් ගොඩක් තියෙනවා මෙයාලත් එක්ක බෙදා ගන්නට ඉස්සෙල්ලා මම නන්දසිරි අයියගෙන් අහනවා අපි ආදරේ නන්දසිරි අයියා කියලා නානයියා පුංචිම කාලේ ගත වෙන්නේ කොහෙද ගාල්ලේද කොහෙද ගම්පලාත මුල්ම මගේ ගම්පලාත වෙන්නේ බොහොම සුන්දර පරිසරයක් කැටන්දොල ඉතින් ඒකෙදි මගේ ළමා කාලේ ගෙන නම් ටිකක් මේ වගේම tempatව ගොඩක් හිතන මට්ටමක නෙවෙයි ටිකක් අර දරුණු දඩබ්බරකමක් තමයි තිබුණේ හැබැයි කිසිම දෙයක නේ නරක දේවල් එක්කනේ ගත වුණේ මේ පරිසරයත් එක්ක සබාදහමත් එක්ක තමයි ගැටුනේ නිතර ඔව් අම්මා තාත්තගේ ගම්පලාද මේ කැටන්දොල නැත්තම් අම්මා තාත්තා වෙන තැනකින් ඇවිත් මෙහෙ පදිංචි වෙනවා අපේ අම්මගේ ගම හියාරේ තාත්තා කතුරු දුවේ නමුත් ඒ බාහිර වගේ තමයි කැටන්දොල පදිංචි වුනේ ඒක තමයි අන්තිමට සම්බන්ධ වෙන්නේ පදිංචිලා ජීවත් වෙන්නට සහෝදර සහෝදරියන් ඉන්නවද තාම ඔව් සහෝදරියෝ තුන් දෙනයි සහෝදරයෙක් ඉන්නවා සහෝදරියකුත් ඉන්නවා. ඉතින් මේ වෙලාවේ බොහොමත්ම සතුටු වෙයි. ඔවුන්ගේ නම් ගම් මතක් කරොත් අපේ සහෝදරයා ලෝකෙ දිනලා ලෝකෙටම කතා කරනවා. ඉතින් අපි ගැනත් මතක් කරනවා. ඒක තමයි සහෝදරකම. ඔව් ලොකු අක්කා රමණී ලොකු අයියා සුමුදාසනානායකා දෙවෙනි සියානි තුන්වෙනි කෙනා රේණුකා මේ සියලු දෙනාම ඔබ වගේම කලාවට සමීප වෙනවද එහෙම නැත්නම් ඔබ විතරයිද මේ පවුලෙන් මේ කලාවට සම්බන්ධ වෙන්නේ? ඔව් මේ මම හිතන්නේ මගේ මම යන පාරවත් එන්නේ නැහැ කිසි කෙනෙක් මම විතරයි කියන්නේ. විවිධ පැති වල ගියපු අය විවිධ පැති වල ගියපු අය. මේ හැම දෙයක්ම ආරම්භ වෙන්නේ තමන්ගේ ආදරණීය දෙමාපියන්. ඉතින් ඔවුන්ගේ නම් ගම් මතක් කරන්න මොන මේ වෙලාවේ බොහොමත්ම ගෞරවයි. ඔව් මගේ තාත්තා මේ ජානි රිස්නානායකකාර අම්මා මේ වෙමිනාහම ගමගේ හැමෝටම මගේ සුන්දර අම්මා තාත්තගෙන් මරත හිටියා. ඒක තමයි වෙන්න ඕන දේ. ඉතින් ඔවුන්ගේ කලාවට ලැබියාවක් තිබුණද එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට ඔය සින්දුවක් ඇහෙනවා නැත්නම් ගමේ ගොඩේ දේවල් එක්ක සම්බන්ධ වෙලා හිටියද කලාවට විශේෂ සම්බන්ධයක් අම්මා තාත්තගේ තිබුණේ නැද්ද? නෑ කිසිම සම්බන්ධයක් නෑ. ඒ ගැන බලන් ඉන්නවා නිර්මාණයක් බලනවා වෙරෙන්න. මේ හැබැයි එයාලා මට නිදහස දුන්නා මට කැමති දෙයක් කරගෙන තමන්ගේ දේ කරගෙන යන අවස්ථාව දෙනවා. ඔය කියන කාලවකවානුවේ සුන්දර ජීවිතයක් ගත කරන සබාදහමත් එක්ක ගැමි පරිසරයක බොහොමත්ම අපූර්වද. මොන්ටිසෝරි අධ්‍යාපනයක් ගැන ඇල්මක් තිබුණද දෙමාපියන්ට එහෙම නැත්නම් කෙලින්ම පාසලටද යොමු කරන්නේ? මොන්ටිසෝරි ගියා හිතුන වෙලාවට යොමු කරා දෙමාපියන් ඉන්නේ කරගත්තා. නමුත් ඒක විශේෂත්වයක් නෑ. අවශ්‍ය නම් යනවා. අවශ්‍ය නම් යනවා. මේ ගිහිල්ලා වැඩි හරිය කට් කරනවා රෑ උදේට උණ හැදෙනවනේ. හිතන්න බැරි තරම් එකපාරට හැදෙන්න දරුණු උණ හැදෙන උදේට යන්න බෑ. ඊට පස්සේ මම ගිහිල්ලා මතකයක් තියෙනද මොන්ටිසෝරි යම් ඉදිරිපත් කිරීමක් මොකක් හෝ කරපු දෙයක්. ඒ කාලේ මම කිසිම වෙලාවට ඒවට ඉදිරිපත් වුණේ නැහැ. මට තිබුණේ තව කෙනෙක් අල්ලගෙන මොනවා හරි වෙන වැඩක් කරන එක කතා බහක් දාන එක කතා බහක් දාගන්න එක මොනවා හරි කැලේ පැනලා මොනවා හරි කරන එක විතරයි තිබුණේ. ඒ ගැන මේක විශේෂම මොනවා හරි තිබුණත් අර කොන්සර්ට් එකේ බලන්න කොන්සර්ට් තිබුණේ නැහැ. පොඩි අර නිකන් එදා දවසේ කරනකොට බලන් ඉන්නවා. කිව්වහම මේ මොනවා හරි මගේ නම කියන දවසට යනවා හිමින් අර ඩෙස්ක් එකේ යට ඔළුව පහත් කරනවා. ඒ දවස්වල සම්බන්ධ වෙන්නේ අද වගේ. ඒක තමයි පටන් ගන්න මෙහෙම වුණාට අවසානයේ බොහෝ දුර ගමනක් යනවා. ඊට පස්සේ පාසලට සම්බන්ධ වෙන මොකද්ද ගියපු පාසල මුලින්ම? මම ගමේ ඉස්කෝලේට ගියේ. මේ ඒ දහම් පාසල් ගියා සියලු දෙයකම උනේ මට තිබුණේ ටිකක් ඒ ටික පහුවෙන බොහොම නිහඬවම කරන දේවල් බලන් ඉන්නවා. මේක විඳලා දෙයක් ලබා ගන්න. විඳලා හොයලා දැන් මට මොනවා හමුනොත් මේ මං ගහක් හමුනත් ඒක පොඩ්ඩක් හරි ඉඳලා මම ඒක හාරලා බලනවා මිසක් මුලාවේ කොහොමද කියලා මම ඒක වෙන උඩ දිහා බලන්නේ නැහැ. නිතරම හොයන ගමන් මගේ පොඩි කාලේ මගේ අවධානය හොයන්නේ. පාසලේදී සම්බන්ධ වෙනවද මේ කලා කටයුතු වල? කිසිම දෙයකට සම්බන්ධ වෙන්නේ නැහැ. පාසලේදී වැඩියෙන්ම කැමතුණු විෂයන් මොනවද? මේ මම ඇත්තම මගේ භාෂාවට මම හරි කැමැත්තක් දක්වුවා. මම කියවනවා හොඳට. ඒ කියවන නිසා මට ඒ අවබෝධම අර ඒක ලොකුවට මම තිබුණේ නැහැ. මම ඩිග්‍රියක් ගන්නවා ඒවට යනවා කියන එක නෙවෙයි තිබුණේ. එතෙන්ද මම ගොඩක් විෂය දැනීම තමයි එකතු කරන්න උත්සාහ කරේ. හැමදේම හොයනවා, පොත්පත් කියවනවා.
ඒවත් එක තමයි මගේ වැඩි හරිය කාලය ගත වුණේ. සියලුම පාසල් අධ්‍යාපනය හමාර කරේ මේ පාසලෙන්මද? ඔව්. සියල්ල මෙතනින්ම තමයි සිද්ධ වෙන්නේ. කවුරුන් හෝ හිටිය නම් ටර්නින් පොයින්ට් එක කියන්නේ හැරුම් ලක්ෂයක් වෙච්ච ගුරුවරු. මෙන්න මේ ගුරුවරයා ගුරුවරිය නිසා මට යමක් සිද්ධ වුණා. මගේ ජීවිතේ ලොකු වෙනසක් වුණා. එහෙම කියන්න කවුරුන් හෝ ගුරුවරයෙක් ඉන්නවද ජීවිතේ හමු වුණා? මට මේක ඇතුලේ මගේ ෆීල්ඩ් එක ඇතුලේ නම් මට එහෙම තිබුණේ නැහැ. මම අධ්‍යාපනය හමාර කරන් පස්සේ තමයි මට හිතුනේ මම යන්නේ කොහාටද කියලා මේ පොඩි චකිතයක් තිබුණා. චකිතයක් නෙවෙයි. මම කල්පනා කරගන්න බැරි කම. ඔව් කල්පනා කරනවා මම මේකෙන් මොනවද කරන්නේ මේකෙන් මොනවද කරන්නේ කියලා තේරුවා. ඒ පාර තමයි මට හම්බුනේ මේක ඇතුලේ මම ඊට උඩ චිත්‍රපටි බලනවා. චිත්‍රපටි බලන මොකද හේතුව අපේ තාත්තා තමයි මේකේ ගුරුවරයා කියලා මම කියන්නේ අපේ තාත්තා මමයි අයියා දෙන්න කවුරු හරි ඒ තාත්තා වැඩ කරපු කෙනෙක් එක්ක චිත්‍රපටි බලන්න යවනවා. ගාලු ගියාම චිත්‍රපටි දෙකක් තුනක් බලලා තමයි ගෙදර එන්නේ. ඒ දවස්වල මම හිතන්නේ ඉතින් අපේ වටපිටාවේ ටවුන් එකේ බොහොමත්ම හොඳ චිත්‍රපට ශාලා අතර වගේ මිල ගන්නත් බොහොම සාධාරණ තිබුණා. දැන් වගේ අමාරුවක් නෑ හැමෝටම විඳින්න. ඔව්. මේ සියල්ල සිද්ධ වෙන වෙලාවේ පාසල් කාලේ ඔහොම කිවිල ගිහිල්ලා එනවා ඊට පස්සේ මේ කලාව පැත්තට. කොහොමද මේ කලාවට සම්බන්ධ තරුණ කාලේ ගොඩක් අත්දැකීම් ඇති. කලාවට එන්නේ ඉස්සෙල්ලා එක තැනකට මම එනවා. පාසලේ කුමක් හෝ අත්දැකීමක් තියෙනද යාළුවොන් එක්ක සිද්ධ වෙච්ච දේවල්. අමතක නොවන සිදුවීමක් හෝ නිවාසාන්තර සිදුවීමක් හෝ ක්‍රීඩා දෙයක් හෝ නැත්නම් ට්‍රිප් එකක් ගිහිල්ලා හරි නැත්නම් දඩබ්බර දෙයක් හරි මොනවා හරි තියෙනවද? ඇත්තටම මතක් කරන්න දෙයක්. ඒකේ තියෙන්නේ නිතරම තිබුණේ දඩබ්බර දෙයක් තමයි තිබුණේ. ඒ කියන්නේ අපි නිතරම ස්පෝර්ට් වලට ගියා ක්‍රියාකාරකම් වලට ගියා මම පොඩ්ඩක් කට්ටේ දාලා අයින් වෙනවා. අයින් වෙලා ඒ අතර දුවන දැන් අපි මල නිවාසාන්තර මල්ල ගිරාවල දිනන මේ අපේ යාළුවෙට එක එක ඔය අපි කියන වන්තකම් කියනවනේ කියලා. සමහරට ඒ බුද්ධඝාතේ නම කිව්වහම ඒ කියන ක්‍රියාව තව පසුබාහන ප්‍රවිෂ්ඨකට ඇවිල්ලා අපි නිවාසාන්තර වෙලාවට අපි නිතරම කෑ ගහනවා මේ මගේ යාළුවෙක් හිටියා අපි කියන්නේ නරියා කියලා. මොදේට 100 කිට්ටු කරනකොට නරියෝ ගාලා කෑ ගහනවා. ඉවර වෙච්ච ගමන් 100 දුවනවා කොහොම හරි. ඉවර වෙච්චාම පොල්ලක් අරගෙන අනිත් පැත්තට දුවගෙන යනවා කටියල්ලට. එළවගෙන එනවා එළවගෙන ඇවිල්ලා අපි නාහුව වෙන්න සමහරට මේ නිවාසාන්තර ඉවර වෙන්නේ අන්න එතනින් අපේ ඒ වගේ ලස්සන අත්දැකීමක් තියෙනවා. ඉතින් ආයෙත් මේ පැත්තට අපි යනවා. ඉතින් මානල් මිත්‍රින් ගානවා. ළමා කාලය ගත වෙන කොහෙද ගම් පළාත ගාල්ල? ගම් පළාත නම් දොඩන්දුව තාත්තා අම්මා මලවැන්න. ඔබගේ ළමා කාලය ගත වෙන්නේ කොහෙද? එක දෙක පන්තිවල මම දොඩන්දුව රෝහණ පාලිකා මහාවිද්‍යාලයට ගියේ. මොකද අල්ලපු වැටේ තාත්තලයි ගෙදර. එහෙ නතර වෙලා ඉඳන් මම ඉස්කෝලේ ගියා. ඊට පස්සේ තාත්තා වැඩ කරේ ගල්ලේ බෝඩ් එකේ අම්පාරේ. එහෙදී තාත්තා ටවුන් එකේ ක්වාටර්ස් හම්බුණා. අර අවුරුද්දක ඉවර වුණාට පස්සේ අපි නිකන් දෝලණය වුණා. ඒ කාලය ඇතුළත කොහෙද යන්නේ කියලා. කොහෙද යන්නේ? අම්මයි තාත්තයි එහෙ. ලොකු නංගි මමයි විතරයි හිටියේ. ලොකු නංගි අම්මලයි ගෙදර නතර කරා. මාව තාත්තලයි ගෙදර. තාත්තලයි පවුලේ 10 දෙනෙක් හිටියා. පිරිමි 7යි ගෑනු 9යි. ඉතින් මමත් වීරෙක් වගේ හිටියා. බොහෝ පිරිසක් හිටියා නේද? ඒ ගෙදර ලොකු සෙනගක්. ඊට පස්සේ කොහොම හරි අම්පාර අපිට පහසු වුණා ගමට වඩා අම්මට. ටවුන් එකේම ගෙවල් හම්බෙච්ච නිසා අපි පරහෙට යමු වෙනවා. හොඳ අත්දැකීමක් තියෙනවා. එක නිවාඩු කාලෙක අම්මා අපිව නිවාඩුවට එක්ක යන්න එනවා අම්පාරට. එනකොට අම්මා මලවැන්නේ ඉඳලා නංගිව අරගෙන දොඩන්දුව ඇවිල්ලා මාවත් අරගෙන අපහු අම්මලයි මහගෙදරට යන්න මලවැන්නේ. අපි යන්නේ පටුවත ඉන්න අපේ තාත්තගේ නංගි කෙනෙක් නැන්දා. එහෙටත් ගිහිල්ලා තමයි යන්නේ දොඩන්දුව ඇවිල්ලා යන ගමන් රේල් පාර දිගේ යන්නේ පටුවතට. යනකොට හරියටම පාලමෙන් එගොඩට මන් තියලා නංගි ගන්න අම්මා එනකොට රුහුණ එනවා. මාර අත්දැකීම. මොකද උනේ ඊට පස්සේ? රුහුණ එනවා මිනිස්සු කෑ ගැහුවා. මමත් දැන් අපහු වෙනවා අම්මට. තේරුමක් නෑනේ වෙන්නේ මොකද්ද කියලා. පුංචි රේල් පාර පැත්තට මමත් ආවා. අම්මා රේල් පාර මැද නංගි එහා පැත්තේ. කොච්චි නැවැත්තුවා රේල් පාර උඩ. ඒක මොකද්ද ඉතින් මගේ දෛවය නිසා සිද්ධ වෙච්ච දෙයක්. අම්මට හිතාගන්න බැරි දෙයක් නේ. තා පොඩ්ඩක් නම් ජීවිත තුනක්ම අවසන් වෙනවා ඒක. ඉතින් මේ දේවල් මතක් කරද්දී බොහොම හැඟිම්බර වෙනවා. සහෝදර සහෝදරයන්ගේ නම් ගම් ටික මතක් කරොත්. නංගිලා දෙන්නයි මල්ලිලා 3 දෙනයි. ලොකු නංගි යමුනා කාන්ති ඊළඟට මල්ලි චර්ලි
ඊළඟ මල්ලි ඊළඟ නංගියායි කුමුදුනි ඊළඟ මල්ලි ලෙස්ලි ඊළඟ මල්ලි කින්ස්ලි මම අක්ක තමයි දැන් මේ කලාවත් එක්ක සම්බන්ධ වෙන්නේ මේ කිව්වා වගේ නන්දසිරියට වගේ මොන්ටිසෝරි අධ්‍යාපනයක් තිබුණා නැත්නම් කෙලිම පාසලට සම්බන්ධ වෙන්නේ නෑ එහෙම දෙයක් තිබුණේ නෑ මොන්ටිසෝරියක් තිබුණේ උන්ට ඉස්කෝලේ යන්න පුදුම ආසාවක් තියෙනවා මේ සියලු දේවල් වල ආරම්භය දෙමාපියන් ආදරණීය දෙමාපියන්ගේ ඔබගේ අයගෙත් නම් මතක් කරන්නම ඕන තාත්තා ඇල්ෆ්‍රඩ් කළුපහන් අම්මා ආරියෝති ගොඩගේ ඔවුන් දෙදෙනාගෙත් මේ කලාවට ලැබියාවක් තිබුණද එහෙම නැත්නම් මේ ඔබගේ ඔබ තුලින්ම ආපු දෙයක්ද මේ කලාව මම හිතන්නේ තාත්තලා ඔය තාත්තලා කවුරුන් ටිකක් සින්දු කියන එහෙම තත්ත්වයක් තිබුණා තාත්තලායි පවුලේ. ඉතින් තාත්තත් හරි කැමති සින්දු අහන්න. කියනවා නම් මට එච්චර මැහිලා නෑ. මොකද අපි 6 දෙනෙක් හදපු තාත්තා කෙනෙක්නේ. අපි 6 දෙනෙක් විතරක් නෙමෙයි. අහල පහල ළමයිනුත් අපේ ගෙදර තමයි. බොහොම හැම දිනාටම ආදරය කරන කෙනෙක්. ඇත්තටම ආදරණීයම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මට මතකයි. අම්පාරේ ඊට පස්සේ අපි අම්පාරේ පරණ ඉස්කෝලේ පාසල් අධ්‍යාපනය කරේ 4-5 පන්ති. 4-5 පන්ති වල ඉගෙන ගනිද්දී පහට විතරයි ඒ ඉස්කෝලේ කාවන්තිස්ස මහාවිද්‍යාලය මට හොඳට මතකයි. හොඳට ක්‍රීඩා අපේ ප්‍රින්සිපල් නෙමෙයි සෞඛ්‍ය ක්‍රීඩා සර් විචිත්‍ර ශ්‍රී බණ්ඩාරි ඉඹුදෙනිය සර් මට මතකයි. සර් ක්‍රිකට් කෝච් එහෙ අපේ ලංකා ටීම් එකේ කට්ටිය එනවා අම්පාරට. හරි සතුටින් ඉතින් අපිට ඉස්කෝලේට ආවම ඒ කාලේ ලොකු බද්දයක් නේද? ඒ වගේ දෙයක් දැක්කහම නේද? ජාතික වීරයෝ වගේ ඒගොල්ලෝ ආදරය කරපු බොහොමත්ම ඒ දවස්වල බොහොමත්ම තැනක තිබුණා කියලා කියන්නේ. ඊළඟට චිත්‍රපටි බලන්න එන්න හැම චිත්‍රපටියම බලනවා. මොකද හැබැයි දැන් වගේ මේ බලන්න බැරි චිත්‍රපටි බලන්න යන්න බෑ. මොකද ඒ කාලේ තිබුණානේ වැඩිහිටියන්ට පමණ ඒව බලන්න කියන්නේ අල්ලපු ගෙදර හිටියේ ෆිල්ම් හෝල් එකේ වැඩ කරපු අංකල් කෙනෙක්. නොමිලේ හම්බෙනවා. හැමදාම යන්න පුළුවන් බලන්න සියලුම දේවල්. මේකේ හැම ෆිල්ම් එකම බලනවා. බොහොමත්ම සතුටුයි. ඉතින් යාළුවෝ ගැනත් මතක් කරන්න පාසල් කාලේ ඉන්න බොහොමත්ම හිතට වැදුණු මිතුරියන්. මිශ්‍ර පාසලක දිගටම ලැබුවේ මුලින් මිශ්‍ර පාසලක. එහෙනම් ඉතින් යාළුවෝ එහෙලන් ගොඩක් ඇති. ඔවුන්ගෙත් නම් මතක් කරන්න. 6 ඉඳන් ඉහළට නම් 6 ඉඳන් ඉහළට ආයේ තමයි මට හුඟක් මතක. ඔව් මතක් කරන්න කොතනක හෝ දුටුවොත් අන්න අපේ යාළුවෝ අපිව මතකයි. දීපාලි. පහට එනකොට දීපාලියත් අපේ ගෙවල් ළඟම හිටපු කෙනෙක්. ඊළඟට එතනින් එහාට කුරුවිට කියලා අයිරාංගනී කියලා. කුරුවිට නම් චිත්‍රාංගපු කෙනෙක්. ඉස්කෝලේ ඉස්සරහමයි බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය ඉස්සරහමයි ගේ තිබුණේ. තව වැරදි වැඩක් කරා. ගෙදරට හොරෙන්. මොකද්ද වැඩි? JVP ක්ලාස් කරා. ඉතින් ඒක එයාගේ කැමැත්තෙන් සිද්ධ වෙච්ච දෙකේ දේශපාලනික ඇඟි තිබුණා තියෙනවා. ඒවට සම්බන්ධ වුණා. ඒ ලෙවල් කරනකොට. ඒක මම දන්නේ නැහැ. ඔව්. ඉතින් අද තමයි දැනගන්නේ මුළු ලෝකෙම අද දැනගන්න මේක. ඉතින් ලස්සන ගීතයකුත් තියෙනවා. අපි මේ ගීතයත් අහලම කතා කරමු. අන්න මානල් මිස් හඬ අවදි කරන්න හදා. ආතරී පොඩි හඳ මාමේ ඔබට මෙතරම් දරුවෝ හඳ මාමේ ආදරේ පොඩි හඳ මාමේ ඔබට මෙතරම් දරුවෝ හඳ මාමේ කිරි පැණි මට ගෙනවිතෙන්කෝ ඉන්සරේ හඳ මාමේ කිරි පැණි මට ගෙනවිතෙන්කෝ හින්සරේ හඳ මාමේ ගී කියා ඔබටයි අමතන්නේ ගී කියා ඔබටයි අමතන්නේ මේ පුංචි නංගා ඔබගේ හඳ මාමේ ආදරේ පොඩි හඳ මාමේ ඔබට මෙතරම් දරුවෝ හඳ මාමේ
ආදරේ පොඩි හඳ මාමේ ඔබට මෙතරම් දරුවෝ හඳ මාමේ ඉවුර දෙසෙනි තිසාවෙහි සුළඟේ හමාලා ඉන්න යන්නට අපි හඳ මාමේ ඉන්න යන්නට අපි හඳ මාමේ තිසාවෙහි වැවරවුමේ හඳ මාමේ ආදරේ පොඩි හඳ මාමේ ඔබට මෙතරම් දරුවෝ හඳ මාමේ ආදරේ පොඩි හඳ මාමේ ඔබට මෙතරම් දරුවෝ හඳ මාමේ. බොහොම ලස්සන ගායනයක්. අපි ආයෙත් මේ පැත්තට නන්දශ්‍රී ළඟට. මේ කලාවට සම්බන්ධයක් නැතුව හිටපු කෙනා පාසල් කාලයෙන් පස්සේ කොතෙන්ද මුලින්ම සම්බන්ධ වෙන්නේ? දැන් දෙගිඩියාවෙන් හිටිය මොන පැත්තටද සම්බන්ධ වෙන්නේ කියලා. මොකක්ද ගත්ත තීරණේ මුලින්ම? මම චිත්‍රපටි බලන එකත් එක්ක මම සරසවි පත්‍ර ගණන් කියවනවා. ඒක දවසක් මම දැක්කා මේ පත්‍රයේ ඇඩ් එකක් තියෙනවා මේ පොඩි දැනුම් කරලක් මේ සතිස්ත්‍රාන් සංස්කෘතික සංවිධානයේට මේ සිසුන් බඳව ගන්නවා කියලා. ඒ කාලේ කිලෝ සතිස්චන්ද්‍ර මහත්තයා බොහොමත්ම ජනප්‍රිය කෙනෙක්. සතිස්චන්ද්‍ර විසින් ගන්න ප්‍රබල භූමිකාවක් ලංකාව කලාවේ තුල. අදටත් එතුමා එතන තියාගෙන ඉන්නවා. මම ඇප්ලයි කරා මේ ක්ලාස් එකේ තියෙන ගාල්ලේ කියලා කිව්වේ. මේ ඉන්ටර්විව් ගියා මම වෙලා මගේ විශේෂ මගේ අයියා මතක් කරනවා එයා තමයි මාව අරගෙන ගියේ. එයාගේ තිබුණ කුර්තාවක් ෂර්ට් එකක් මේකත් අඳලා පොඩි මල්ලියන් කියලා මාව තරම් කොළඹ ගියා ඉන්ටර්විව් එකට. පන්තියේ තියෙන ගාල්ලේ උඩට තෝරගත්තෙන් පස්සේ තෝරගන්නේ කොළඹ තියෙන ගාල්ලේ. ගාල්ලේ තියෙන. ගිහිල්ලා සේරම ඉවරලා කිව්වා ගාල්ලේ ඉන්ටර්විව් කරා මම හිතන්නේ මාව මේ සිලෙක්ට් වුණා. මට්ටම සම්බන්ධ වුණා සිලෙක්ට් වුණා. කිව්වා මේ ගාල්ලේ ක්ලාස් එක කරන ළමයි මැදි ගාල්ලේ ආ ඉන්න සියලු දෙනාම කොළඹට එන්න කියලා. මට ලොකු ගැටලුවක් තිබ්බ. ඒතකොට මම කොළඹ ගියේ පළවෙනි දවසේ මගේ එදා. මාර ප්‍රශ්නයක් කොහොමද මං ඉන්නේ කියන ගැටලුව වෙනවනේ. යන්නේ ප්‍රශ්න තියෙනවා. යන්නේ ප්‍රශ්න ගමන්නේ දැන් හොයාගන්න ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද ඒ කාලේ තිබුණේ ඔය මොන සාමාන්‍ය බස් එකක් විතරයි. හයිවේ තිබුණේ නැහැ මොනවත් නැහැ. ඉතින් ලොකු කතන්දරයක් නේ. ඊට පස්සේ මම මම ගාල්ලේ අහවලා මොකද පුතා ඇහුවා. මම කමට ප්‍රශ්නයක් තියෙනවා සර් කොළඹ එන එක කියලා. බොබුතේ ගමේ දෙන්නේ මම කෝ මේ හද්ද පිටිසර ගමේ ඉන්නේ කියලා. එහෙනම් ඔයාලට පුළුවන් මේ මුකුණා ටිකක් එහෙම හිටවල මේ සල්ලි ටිකක් හොයාගන්න. මම කෝ ඒක නම් හොඳටම පුළුවන්. හැබැයි ප්‍රශ්නයක් තියෙන්නේ මම කොළඹ ඉන්නේ කොහොමද කියලා. ඒක ඇවිල්ලා මට කතා කරන්න කිව්වා. එයා ගියා. ඊට පස්සේ ඉතින් මම ක්ලාස් එකට ආවා. ඇවිල්ලා යන ඉස්සරහට මේ සර් වැඩි මං ගාල්ලේ. එතකොට ඊට මේ අපිට මට සීනියර් කෙනෙක් අද ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂකවරයෙක් අනුරාධපුර සහෝදරයා අනුර මේ මෙයාව දාන්න අපේ ගෙදරට කිව්වා. ඉතින් සර් ගියා මා ගියා. ඉතින් එදා ඉඳන් මම මේ වගේ එතන අතර වෙලා ඒ ණයත් එක්ක සම්බන්ධ වෙලා දිගටම වැඩ කරලා අර උදේ ආවිල්ලා හවස ක්ලාස් ගියවට වඩා ලොකු වැඩ කොටසක් කරගන්න මට ඉවහලුනේ ඒක පරිසරය. ලොකු සම්බන්ධයක් ඇති වෙනවා. සම්බන්ධයක් ඇති වෙන්නේ. ඒ පන්තියත් එක්ක මොනවද සිද්ධ වෙන්නේ මූලික පියවරල් ටිකත් එක්ක මෙතනින් කොහෙටද මේ පටන් ගන්න යන්නේ කලාව. ඉතින් අවුරුදු 3ක් ක්ලාස් එක යනවා. ඊ අතර නිර්මාණ වලට සම්බන්ධ වෙනවා. ගොඩක් එහෙම තිබුණා. වේදිකාව සම්බන්ධ වෙන්නේ එතෙන්දී. ඉතින් මට ওই නාට්‍යවලට දැන් අපි තාම පුහුණු වෙනවානේ. අපි ඇකඩමි. මේ නාට්‍ය කරන අය ඔය ඉන්නවා අර මේ නාට්‍ය කරන ගොඩක් අය අපෙන් ඇවිල්ලා ළමයිව ගෙන්නගෙන එහෙම එන්නගෙන. ඒ අතර හිටියා මේ එක 80 ගණන් වල මේ ලකිලිනගේ කියලා මිත්‍රෙක් එයා ඉලපුවා මේ මගේ නාට්‍ය තියෙනවා මල්ලි මේකේ මේ පෙළ මතක් කර දෙන්න කෙනෙක් එන්නේ නැහැ අනිත් අය රඟපාන විතරයි ඉන්නේ කියලා. මම කව මං එන්නම්. දෙපැත්තෙන් ප්‍රොම්ප්ට් කරන්න කවුරුත් කැමති නැහැ. කටේ ගුරා. මම එන්නකෝ මම එන්නම්. ඉතින් එදා මම එදායිලම දිගටම පෙළ මතක් කරන්න. ඒක ලේසි කෙනෙකුට කරන්නත් බෑ. හොඳ මතකයක් තියෙනත් ඕන. දිගටම කරගෙන යනවා. ඉතින් එහෙම ගැටලුවක් නැහැ. මේ අනිත් අය නැති වුණොත් මම රඟපාන අතරේ මම බලන් ඉන්නේ නළුවෙක් මේ අද අරු වෙන එක නෑ. ඒක බලන් නැති වෙනම තමයි බලන් ඉන්නේ. මුළු කතාවම අපිට මතකයි. කතාව මතකයි. කතාවේ හැමතැනම රඟපානවා.
බොහොම අත්දැකීම් තියෙන අන්සිරියත් මාත් එක්ක රඟපාලා එකට ප්‍රොම්ප් කරපු දේවලුත් තියෙනවා. ඉතින් අපි ඉදිරියේ කතා කරමු. එතනින් එහාට කොහොමද වෙන්නේ සිද්ධ වෙන්නේ මේ ප්‍රසිද්ධ දේට සම්බන්ධ වෙන්නේ කොහොමද මේ ඒ පාර ඔහොම දැන් එහෙම ඉන්න අතරේ මේ එකපාරට මේක අර අපේ කට්ටිය ගියා අනුරාධපුරේ නාට්‍යයක් පෙන්වන්න මේ එකනලුවෙක් කෝල් කළා කියලා තිබ්බම මම එන්නම් අනුරාධපුරයට කියලා. දැන් අපි යනවා ගිහිල්ලා හවස 3යි තිය ෂෝ එකට 3:20 වෙනකම්ම නළුව නැහැ. ඒ දවස්වල හෑන්ඩ් ෆෝන් එහෙමත් නැහැනේ. එතකම් බලන් ප්‍රවාහන පාසකෝත් මේ වගේ නෑ. ඒ පාර මේ ලකියලකම මේ මල්ලි ඔබ කොටිය කරපන් කියලා. කොටිය තමයි නැත්තේ දා. මාත් මට කොටිය මතකයිනේ. මම දැන් කොටියට ෂූට් එක දාගත්තා, කිට් එක දාගන්නම දාගත්තා. එන්නම දාගෙන මම අනිත් අයට කිව්වා මේ පොඩි අවුලක් තියෙනවා මේ පොඩි ගැටලුවක් තියෙනවා මට පොසිෂන් නම් ටිකක් වෙනස් වෙන්න පුළුවන්. නෑ නෑ මල්ලි බෑද ගනින් අපි බෑක් කරන්නම් කිව්වා. ඉතින් කොටිය මම හිතන්නේ පරණ තුණු කොටේට වඩා බොහොම හොඳ කොටිය කරා. අලුත් කොටිය හොඳ වුණා. හොඳට දැනුණා මිනිස්සු. ඒ තමයි ඊට පස්සේ පර්මනන්ට් කොටිය. එතන දිගටම කොටිය වුණා. ඒ කොටියකින් පස්සේ තවත් වේදිකාවේ මොන පැති වලටද යන්නේ? මොන චරිතත් එක්කද ඉදිරියට එන්නේ? ඒ පාර ඊළඟ මට හිතුණා මේ දැන් මට තිබුණ නළුවෙක් කීමේ තියෙන ලොකුම ආසාවක්. ඊට පස්සේ එක නාට්‍ය වලට යනවා, ගිහින් චරිත කරනවා. එහෙමම කරගෙන මට නෑ මටත් තියෙනනේ විඥානය. මම මේ විඥානය සමාජගත කරන්නේ කොහොමද? මේක සමාජගත කරන්න නම් මේ මම වැඩක් කරන්න ඕන කියලා. එතකොට පොඩ්ඩක් මහතෙත් තිබුණ බලහකාරී තත්ත්වයක්. මම ලිව්වා මේ මාපිල්ලු කියලා මගේ පළවෙනි නිර්මාණය. තමාගේම නිර්මාණය. ඔව්. ඒක මේ ලිව්වෙත් මම. ඒක ලියලා මට මේ කාටවත් දෙන්නත් බෑ හේතුව මම දන්නා එක සැර වැඩි. මම දෙයට කිව්වෙත් නෑ. ඒක තමන්ගේම අදහස්. මගේ අදහස මම ලිව්වා. ඒ අතර වාරේ දැන් ඒක ලියලා තියාගෙනනකොට මේ තව මගේ මිත්‍රයෙක් ඉන්නවා දයාපත්මාලා කියලා දයා කිව්වා මේ මල්ලි නාට්‍යයක් තියෙනවා වරෙන් කියලා. ඒකේ සංගපෑවා. ඒකේ නම ගමේ කරේ ගාල්ලි කරේ ඒක. ඒකේ කරනකොට මේ භීෂණේ බොහොම තදින් තිබුණා. නාට්‍ය පෙන්න ලුම්බිනි රංගාලේ පෙන්නුවේ. එදා උදේ පොඩි ලියුමක් ලියලා දාලා තියෙනවා මේ ඇඳ නීතිය කියලා. කඩ වහන්න කියලා. අමුතුම කාලයක් වගේ තිබුණා නේද? එහෙම කාලයක් තිබුණා. අධ්‍යක්ෂකවරයාගෙන මේ නානා මොකද කරන්නේ දැන් මෙහෙම කතන්දරයක් තියෙනවා. මම කිව්වා නෑ මේක අනිවාර්යෙන් අද පෙන්නනවා. අපේ දැඩි තීරණේ අද පෙන්නනවා කියලා. පස්සේ බස් එක ආවේ නැහැ අපුව ගෙනියන්න. මේ අපි 10ක් විතර ඉන්නවා දැන් ටීම් එකේ 20ක් විතර ඉන්නවා අපි 10ක් විතර තමයි ඉන්නේ මේ දැන් එකතු වෙච්ච. වැඩේට එකතු වෙලා ඉන්නේ. ඒ පාර මම කිව්වා නෑ අරින්නේ නෑ අපි ගියා බස් එකේ මුදා ගන්න ගිහින් දන්නවනේ ඩ්‍රයිවර් ඉන්නේ මම දන්න අයියා කෙනෙක්. මම කිව්වා බුදු අයියා උඹට වඳින්නම් පොඩි වැඩක් තියෙනවා. ඒක තමයි මේ මුදා ගෙනහම ඉන්න එපයි කියලා. මම කිව්වා නෑ උඹ අපවෙන් බස් එක ගන්නේ උඹව මරන්නෙත් නෑ කොටන්නෙත් නෑ අපි එක්ක යන්නම් ගමන කියලා. ඒතකොට අපිට වගේ හයියකුත් තිබුණා. තරුණ කාලේනේ. එයා අපේවල බස් එක ගත්තා අපි කොළඹ ගියා. යන්න ලේසි වෙනකොට මේ බස් එකේ යන්න අපි 10 විතරයි ඉන්නේ. දැන් සේරම ගෙදරට ගිහිල්ලා නළුව දා ගන්නවා නිලියෝ දා ගන්නවා. දැන් මේකප් ආටිස්ට් නෑ. එයා ඉන්නේ මේ බද්දගම මේ අගලිය කියන ඈත. දැන් බානවා නෑම කෙලින්ම බස් එක ගියා දොරකට යනකොටම මිනිහා මේ නිදි. දැන් වැඩේ පෝස්ට්පෝන් මිනිහා ඇඳේ නිදි. දඩබඩ ගාලා අපේ කට්ටිය අර බඩු එකතු කරලා බෑග් එකට දැම්මා. අරු කල්සම ගත්ත තව එකෙක් අරුව දාගත්ත සරම පිටින් බස් එකට. කොළඹ ගියා. අරු දැන් චේන්ජ් කරනවා දැන් කල්සම දාගන්න බස් එකේ චේන්ජ් කරගෙන ගියා. ලුම්බිනියට හවස 2 වෙනකොට ලුම්බිනියේ 3 මාට ෂෝ එක පෙන්වන්න හිටිය ආරාධිතයෝ 20ක් විතර ප්‍රේක්ෂකයෝ 10ක් විතර හිටියා මේ සම්බන්ධ වෙච්ච අපි 30 35ක් වෙන තේරම ඇති නාට්‍ය පෙන්නුවා. නාට්‍ය පෙන්ලා ඉවරනකොට හවස කියනවා රෑ 9 ඉඳන් ආණ්ඩුවේ ඇඳෙන නීතිය. ඊට පස්සේ මොකද? ඊට පස්සේ ඉතින් එන්න විදියක් නැහැනේ. බලපත්‍ර හදාගන්න විදියක් නැහැ. පස්සේ ඩ්‍රයිවර්ගෙන් අහුවා මොකද ඒ කරන්න කියලා. මල්ලි වනාතෝන්ලේ ඉන්නවා අපේ නෑ කෙනෙක්. එහෙ ඉඳමු කිව්වා. අපි ගියා පොඩි ගයක් තිබුණා. ගෑනු ළමයි ටික දැම්මා ගෙට. අපි එළියට වෙලා දැන් කල්පනා කරනවා අපි ඇඳුම් එහෙම ඇඳගෙන දැන් කන්නත් ඕනනේ. බෑග් දෙකක් අරගෙන අපි දෙතුන් දෙනෙක් හැම පැත්තම යනවා කඩවල වල හපු ඉන්දියාප්ප 10ක් පාම් භාගයක් ওই තියෙන හැම පොඩි පොඩි දේවල් ටික එකතු කරගන්න ලොකු නෑ කරන්නම දෙයක් වෙනවද මොනවද නෑ ගෙනල්ලා අර මියුසික් කරපු සර්ට දුන්නා ඉස්සල්ලාම යාර දුන්නා මේ හමුණා ඉන්දියාප්ප මුලකුයි මාළුයි ඒක යාර දුන්නා ඉතින් එයා තමයි අපි ආදරේ මිනිස්සයා අනික කටියෙන් එකට බැජ් එක ගහගෙන කාලා මම එක්කෙනෙක් ඉන්දියාප්ප 5ක් කන්නත් නැතුව ඒත් උදේ වෙනකම් බස් එකේ නිදි
සමහරු පාරේ ඩිප්ස් ගහනවා මේ එළිවෙල ජාමි නැගිටලා. ඒක යන්නේ නැහැ. අමුතු පරිසරයක් අමුතු අද්දකේම අමුතු මොහොතක් මේක හිතා ගන්න බෑ වෙන්න නම් උදේ 6ට නේද ගම ආපහු දත් මදින්න විදිකුත් නැහැ ප්‍රශ්න කරන්නේ. ආපහු ගාලු ආවා. මේ ඊට පස්සේ තමයි මම මගේ ප්‍රේකරම් හඳුනේ. ඊට පස්සේ අරනාට පෙන්නන්නත් බැරි වුණා. මොකද ඊවල වලින් සමහර ළමයි බැලුවා තිබ්බ මම බොලව කරන්න යනපා දැන් ඊයෙන්නත් බැරි වුණා. කාලවකවලුවත් හරි නෑ දුර යන්න එපා කියලා. ඉතින් ඒ නාටක කණ්ඩායම විසිරුණා. ඔව් එතන තමයි ලස්සනම අත්දැකීමක් තිබුණේ. ඉතින් කලාව පටන් ගැනීමත් එක්කම ඉතින් තවත් කවියකුත් තිබෙනවා. අපි ඒකත් අහලා ගුණ අන්දසිරි අයියේ. ඒකෙදි මම බොහොම සෙයින් මම කතා කරන දේ තමයි මේ අපේ මම නළුවෙක් වෙනවා එකත් එක්කම මට තිබුණා ඇකඩමි කරන ඕමනාව. හේතුව මම වැඩ කරනකොට මම නිතරම නාට්‍යයක් කරන කලින් අවුරුද්දක් එකමාරක් කෝස් එකක් කරනවා. ඒක කළා මේ ඒකෙන් තමයි මම හදන්නේ සහ ඒකේ බටහිර අය ගෙනාපු එක්සයිටර්ස් බටහිර වොයිස් එක්සයිටර්ස් එක මම භාවිතා කරනවා අපි හදාගත්ත දේවල්. අපේ තියෙන අපේ සංස්කෘතිය ඇතුලේ අපේ කවි ගීත ටික තියෙනවා ඒවා අපි බා ගන්නවා. පස්සේ මට පසුකාලව හම්බුණා සුනන්ද පුෂ්පමාර කියන මගේ මිත්‍රයා නාට්‍යවේදියෙක්. සුනන්ද ගෙනාවා මා හොඳම මේ පොඩි කවියක්. අපි ඒකත් අහලා ඉමු. ඒ කවිය ඇතුලේ හඬ වගේම තියෙනවා මේ අපිට නැගිටින්න ජවයක්. අපි කහමු. විදාවයි අපට පිපාසයි අපට සාගිනි දැනේ අපට සාගිනි දැනේ අපට සාගිනි දැනේ අපට බොහොම ලස්සන තේරුමක් තියෙන කවියක් තමයි. හිතලා බලන්න අහලා බලන්න දැනෙයි. ඒකේ තේරුම මොකක්ද කියලා මේ ලස්සනම දේවල් කතා කරන වෙලාවේ අඬ හෝරාවක් ගිවිලා යනවා දැනෙන්නවත් නැහැ. ඔයාලා ලස්සනම දේවල් කතා කරන දෙයක් තියෙනවා නම් කලාවට සම්බන්ධ නැහැ යමුට්ටියට සම්බන්ධ නැහැ නම් අනිවාර්යයෙන් මතක මන්දිර විවෘතයි ඔබට. ඔබලා ලියන හර්දේටි ප්‍රධාන කාර්යාලය අමේසික ලිබඩු මාලිගේ උඩුමහල ලබදුව ගාන. දුරකථන විවෘතයි අපේ 077 321 39 66. අපි මතක මන්දිරත් එක්ක යනවා මද විරාමයකට. ඉතින් විරාමයෙන් පස්සේ අපි ආයෙත් මතක මන්දිරත් එක්ක සම්බන්ධ වෙනවා. PO TV අංක 123 හරිදේ TV හැමෝමත් බලන මතක මන්දිර ලස්සන මතකයන් ගොඩක්. ආයෙත් මානව මිස් එක්ක සම්බන්ධ වෙනවා. තවත් විෂයන් මොනවටද පාසලේදී ආස කරන්නේ? මේ කලාවට ඇරෙන්න. මම බාලදක්ෂිකාවක් ඉස්කෝලේ. බාලදක්ෂයක් හිට ගොඩක් කටයුතු කරනවා. ඔව්. ඊළඟට ඒ කාලේ තිබුණ සෞඛ්‍ය දාන ව්‍යාපාරේ පාසල්වල. ඒවට සම්බන්ධ වෙලා මේ ක්‍රියාකාරකම් වල සම්බන්ධ වෙනවා. පෙරහැරවල් වල ඒ සෞඛ්‍ය දාන කටයුතු වල යෙදුනාර දැන් රෙඩ් ක්‍රොස් එකකින් කරනවා වගේ අපි සෞඛ්‍ය දානකින් ලොකු වැඩ කොටසක් කරලා තියෙනවා ගමට. මේ සියලු දේවල් එක්ක යනවත් එක්කම කලාවත් සම්බන්ධයිද පාසලේදී නැද්ද? නෑ. සම්බන්ධ වෙන්නේ නැහැ පාසලේ. ඒ කියන්නේ මට ලොකු මතකයක් නැහැ සම්බන්ධ. එහෙම කලාවට ගීත අහනවා නාට්‍ය එතකොට ටීවී නෑනේ අපිට. පුවත්පත් සංගරාවගේ දේවල් තමයි නේද? ගුවන් විදුලිය තමයි ලොකුම දේ. රේඩියෝ එක කනේ තියාගෙන විභාගේ පොත අතේ තියාගෙන අම්මට හොරෙන් රේඩියෝ එක හොද්දටම සද්ද අඩු කරලා නාට්‍ය අහනවා. මුවන් පැලස්ස මොනර තැන්න ඒවා. හැබැයි ඒ දවස්වල තිබුණ මං හිතන්නේ වැඩසටහන් බැවිලා පේනවා. ඒ තරම් ලස්සන දේ වැඩක් තිබුණා නේද? මේ ඇත්තටම හරි වින්දනීය ජීවිතයක් ගත කරේ තරුණ කාලේ. එතනින් එහාට දැන් උසස් පෙළට හදාන්න මේ කලාව සම්බන්ධ නෙවෙයි. උසස් පෙළටවත් මම හදාන්නේ. මොකක්ද තෝරගත්ත විෂය? කරේ උසස් පෙළ හදාන්න මොනවද විෂයන් ඔබතුමා? විෂයන් කරේ සිංහල, පාලි අපිට තෝරගන්න විෂයන් ආවේ නැහැ ඒ කාලේ. හෝම් සයන්ස් තමයි තිබුණේ. ඔව් මේ අධ්‍යාපනයෙන් පස්සෙ ශිෂ්ටාචාරය. මේ ටික තමයි සම්බන්ධ වෙන්නේ. එතනින් පස්සේ කොහොමද මේ කලාවට සම්බන්ධ වෙන්නේ? උසස් පෙළ එක සැරයක් කරා ඒ කරලා ඉන්නකොට ඔළුවට පොල් ගෙඩියක් වැටුණා. ගහේ ඉස්සරහා ගහේ. මොකද මම තමයි ඉදිරියට ගාන්නේ. ඉදිරියට ගානකොට පොල් ගහ යට තිබුණ මල්පම් රෝස ගහ වටේ ඉගිල්ලුව තනකොළ බාගෙට නැමිලා. එතකොට ගේ ඉස්සරහා පාර තියෙනවා ඉස්කෝලේට. මම
ගලවනකොට ටක් ගාලා ඔළුවට වැටුණා. මට මොකුත් නෑ. මට ලැජ්ජ හිතුණා මේ කවුරුත් දැක්කද කියලා මේ වෙච්ච දේ. තුවාල තුනද? මොකුත් නෑ. නිකන් ඇස් දෙකෙන් කන් දෙකෙන් තරු පැන්නා. මං දිව්වගෙට කිසිම හානියක් වුණේ නැද්ද ඊට පස්සේ? ඒ වෙලාවෙ මොකුත් නෑ. ඊට පස්සේ ෆිට් එකට ආවා. ආවේ සතියකට පස්සේ. මට ඔළුවේ කැක්කුම තිබුණා මට මතකයි. අම්මා ડોක්ටර් ළඟට එක්කන් ගියාම මේ ඔළුවේ කැක්කුමයි කියලා. මෙයාට හෙල්මට් එකක් දාගෙන යන්න දෙන්න අම්මේ කිව්වා. ඊට පස්සේ මිදුලා අතු ගාන. එම් වීල් කරලා කොහොමද සතියකට පස්සේ මට ෆිට් එකට ආවා. අපිට බෑ මේ ඇත්තටම දැන් සමහර ළමයි නම් එහෙම ඉන්නවා. අම්මා වැඩ කරනකොට අමාරුවකුත් නැහැනේ මට. මේ කුස්සියේ වැඩ කරන වේවට උදව් කරනවා. බලාගෙන ඉන්න බෑ. මේ පොල් ගහකට පොල් ගෑවෙන්නේ මට වෙනසක් දැනුණා. එතකොට සතියකට පස්සේ. එතකොට ලොකු මල්ලි ලොකු නංගිව මහිලා සමිති පුහුණුවකට කඩුවෙල ගිහින් ඉඳලා ඇවිල්ලා එන ගමන් කිරිහට්ටියක් ගෙනල්ලා තිබුණා. පොල් ගානකොට ගාන්න බැරි වුණාම අම්මා කොහෙන්ද හාන්සි වෙන්න ගිහිල්ලා කියලා. හාන්සි වෙලා අම්මා බත් වෙලා කතා කරලා බත් කටවල් දෙකයි කන්න හම්බුනේ දිව ගිලෙන්න ආවා මගේ. මං කඳුළු වැක්කිරි අම්මට මම පෙන්නුවා මේ දත් යකුඩු වැටුණා. ඒ වෙලාවේ මම එක්කන් ගියා හොස්පිටල් එකට. එතනදී හොඳ සිද්ධියක් වුණා. මේ අපේ බාප්පා මැලේරියාගේ PH ඔෆිස් එක තිබුණේ හොස්පිටල් එකේ. බාප්පාගේ මොනවා හරි ඇම්බියුලන්ස් ඩ්‍රයිවර් ගෙන්න ඕන නර්ස් කෙනෙක් හොස්පිටල් එකේ. එයා තමයි එයා රැට ඉන්නේ. ඊට ඉස්සෙල්ලා කෙනාට කිව්වා මෙහෙම මැලේරියා මේ එකේ මේ PHI මහත්තයාගේ දුව බාප්පගේ නමින් තමයි මම බාර දුන්නේ හොස්පිටල් එකට. මේ දෙවි හාමුදුරනේ හවස හිටිය අර මිනිස්සයා. එයා බාප්පගෙන් ඉල්ලලා තියෙන මොනවා හරි බෙහෙත් වගේක්. ඒ ඉල්ලපු වෙලාවේ දෙන්න බැරි වෙලා ඒක නිසා ටිකක් හිතමනාපෙන් ඉඳලා. දැන් අර දවල් හිටපු එක්කෙනා ඩියුටියේ බාර දෙනකොට අර එයාට කියලා තියෙනවා මේ නෙල්සන් මහත්තයාගේ දුවේ අම්මා බලා ගන්න කිව්වම අර මිනිස්සයා වාට්ටු එහා මෙහා ඇවිද බෑන්නා නේද මට මේ උඹ මෙට්ටේ උඩ තියලා අත ගාන් ඉන්න නෙමෙයි අත ගගා ඉන්න නෙමෙයි එක ඉන්ජෙක්ෂන් එකකින් පරලෝ වරින්නත් පුළුවන් කිව්වා. බය කරා. මට ඒකත් ගානක් නෑ මට. ඊට පස්සේ ලෙඩ්ඩු අම්මා ආපු ගමන් උදේ අම්මට කිව්වා. මට මතකයි අම්මා ගහන්නත් හැදුවා නම්. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වුණා. ජීවිතේ එහෙම නැති අම්මලා ආදරේ. මේ ගුරුවරියක් හැටියට එකෙන් මට ඉහළට ඉගෙන ගන්න මට හිතුන්නේ නෑ. මොකද විත් එකත් එක්ක අවුරුදු 5ක්ම මම බෙහෙත් කරා. හැබැයි එතෙන්දි මට පිහිට වුණේ මම කොළඹ එක්කන් ආවේ මේ කදුරුදුවේ පන්සලේ දැන් ඉන්න ලොකු හාමුදුරුවන්ගේ බාප්පනේ පුංචි අම්මා. අපේ ගෙවල් ළඟ හිටියේ. ඔව් ඒ වගේ දේවල් මතක් කරගෙන බොහොමත්ම සතුටුයි. දැන් උසස් පෙළෙන් පස්සේ ගුරුවරියක් හැටියට තමයි සම්බන්ධනේ. ඒතරත් කලාවට සම්බන්ධ නැහැ. ඒත් නෑ. 84 එක්සෑම් එක ලිව්වා ටීචින් එක්සෑම් ෆේල්. කැමති රස්සාවක් නෙමෙයි මේ. ඒ වෙනකොට ආයිව දැන් රස්සාවක් ඕනේ පවුලේ වැඩුමලානේ. මේ ආයිව 87. එතකොට නම් දේශපාලන පරිගණන් තිබුණා අපිට. අපි නම්දරලා හිටියේ ශ්‍රී ලංකා. එහෙම. ඒකත් එක්ක මේ ගමන පොඩ්ඩක් අනාල වෙනවා. ඉස්සරහ හිටියේ UNP බලකම්වා. ඒක නිසා අපේ මත ගැටුම් වෙනවා. මට මතකයි ලිස්ට් ගන්න ඉස්සෙල්ලා ඒගොල්ලන්ට යන්න ඉස්සෙල්ලා ඒක එළියට ආවා. ඒකින්ද බලනකොට අම්පාර දිස්ත්‍රික්කෙන් 6 වෙනියට මගේ නම තියෙනවා. බොහොමත්ම සතුටු ගුරුවරයෙක් හැටියට ඉතින් එහෙම සම්බන්ධ ආයෙත් අපි නාටකකාරය පැත්තට මේ පැත්තට යනවා. මේ වගේ අත්දැකීම් ටිකක් වෙලා කලාවේ තව තව පැතිවලට යනවා. ඉතින් මේ සියල්ල සිද්ධ වෙන වෙලාවේ ආදරය ගැනත් කතා කරන්න ඕන. මේ දේවල් සම්බන්ධ වෙනකොට ප්‍රථම ආදරය දැනෙච්ච මොහොතක් ඒක සිතුවිල්ලක් පමණක් වෙනවද? එහෙම නැත්නම් කියා ගන්න පුළුවන් වෙනවද? ඒ ආදරෙමද මේ කසාදේ දක්වා යන්නේ නැත්නම් වෙනත් ආදරයක් ඒක එතනින් ඉවර වෙනවා. මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ කාලේ මේ ආදරය කියන එක ටිකක් මේ දැන් වගේ සැහැල්ලුත් නැහැ. මැසේජ් කර දෙන්න විදියකුත් නැහැ. නෑ මේ සාමාන්‍ය මට ආදරය ගැන අත්දැකීම් ගොඩක් තියෙනවා. මගේ ආදරයට වඩා මම කරේ මේ මගේ යාළුවන්ගේ ලියුම් ලියන එක තමයි මම කරන්නේ. ඔබගේ පළවෙනි ආදරය අත්දැකීම මොකක්ද? මගේ පළවෙනි ආදරේ කවුද කියලා අපි අහන්නේ කොයි කාල වකවානුද මේක ඇඟට දැනෙන්නේ හිතට දැනෙන්නේ මම නාට්‍ය කරන්න යන කාලේ මට ඒ කියන්නේ පාසල් අධ්‍යාපනයේ පස්සේ ඔව් ඒ ඉස්සල්ලාකදී මම අර යාළුවන්ට ලියුම් ලියපු කෙනේ කෙල්ලා පෙරහුරුවක් තිබෙනවා ලියලා. ඔව් මිෂන් එකක් යටින් ලියලා මම හැඩගල්ලා එක දෙනවා. උන් තමයි ඊළඟට ඇවිල්ලා මම පොඩි පගා ගන්නවා ඔකට ඉතින් අර
ලියුමක් ලිව්වහම සන්තෝෂමක් ගන්න අනිවාර්යයෙන් මොකද කොහේ හරි ගිහලා හොඳට කනවා. ඒක තමයි පගාව. ඉතින් එහෙම ඉන්නකොට මේ ඔබට දැනුනේ කොතේ? මට දැනෙච්ච දේ තමයි මේ මගේ මේ පුංචි අම්මලා ගෙදර ගෑනු ළමයි අතරට මේ වලස් මුල්ල පැත්තේ මේ එයා මං ගැන විශේෂයක් දක්වනවා. ඉතින් මට සාමාන්‍ය ගෑනු ළමයි සේරම විශේෂයි. මම කතා කරනවා එහෙම තිබුණා. මේ මටත් හිතෙනවා මෙයාට ආදරය කරන්න ඕනේ කියලා. වෙනසක් දැනුණ මොකක්ද? එයාගේ ගම මේ ත්‍රිගුණාමලේ මේ වෙනසක් දැනන මට ආදරෙත් මම ආදරයට කැමතියි. මම මෙයාට ආදරේ කියනවා මේ ළමයා හරි හොඳයි කියලා මට හිතුණා. මේ ප්‍රකාශ කරගන්න ලැබෙනවා. බොහොම හරි සුන්දර හැන්දෑවක මේ පුංචිම බලන්න යනවා කීප වතාවක් මොකද වෙනතර වඩා යනවා දැන්. දැන් පුංචිම ගොඩක් වටිනවද? ගොඩක් වටිනවා. පුංචිම බලන්න යනවා මේ දවසක් කියා ගන්න විදියක් නැහැ. මොකද බාප්පත් ඉන්නවා පුංචිමත් ඉන්නවා නංගිත් ඉන්නවා. දැන් කියා ගන්න මේ නංගිට වඩා කියන්නත් ඕනනේ. මම දැන් හොඳ වෙලාවක් බලලා මට තේ එකක් හම්බුණා. ඊළඟට බත් කනවා. මම තේ එක අරන් ඇවිල්ලා අර බත් කන තැන ඉඳගෙන මේසේ ගාම මොකක් මේ මමකට ආදරේ ඔයාමට මොකද්ද කියන්නේ කියලා. කෙල්ලව එකපාරට බත් එකක් තරම් ගියා. හිතාගන්න බැර මේ මොකක්ද උනේ? දැන් මගේ මට එහෙමම රත් වුණා. දැන් මේක පුංචිට කියයිද කාට කියයිද? පුංචි මට කියන්නේ නැත්නම් අපේ නංගේ පුංචිම දුවට කියාවි. මේ දැන් උඩ නැමන්ට ඒක බිල මම දැන් කුස්සියට ගිහලා ආපහු ඉඳලා පුංචිමත් එක්ක ඉඳලා එන්න ඉස්සෙල්ලා දැන් කල්පනා කරනවා මේ ළම ඒ තීරිට එයිද කියලා. එන්නේත් නැහැ. ගියාට පස්සේ කියද කියලා බයයි. දැන් මං ගන්නවා මේ වසලැජ්ජාවක් මේ මොකෝ කතා කරේ ඉතින් ළමයා කනනවා කියලා වගේ. ඔව්. පස්සේ දැන් තෝර ඒකට ලයිට් නැහැ. දැන් අර පැට්‍රොමැක්ස් එකක් තමයි පත්තු වෙන්නේ. ඒක සාහලෙ විතරයි තියෙන්නේ. දැන් මම කරේ ගෙදර මං හිමින් ආවා ඒ ගෑනු ළමයි නිදා ගන්න කාමරේ පැත්තේ. දැන් මම පුඩි අයිනේ බිත්තිය දිගේ ආවිල්ලා මේ එළිය පැත්ත බලාගෙන මෙහෙම ජනලෙට හේතු වුණා. හේතර පොඩ්ඩක් තට්ටු කරා. මෙන්න මාව තල්ලු කරන ජනලේ ඇරුණා. මං හිතුවා මට වැදුණා තමයි කියලා මං අහපු ප්‍රශ්නෙට. පස්සේ මේ මම ඔයා ඇයි දිව්වේ? මම ඇයි කියලා. මං කිව්වා නෑ ඔයා දිව්වේ ඇයි? නෑ මේ මගේ හිතේ මං කැමතිම දේ මට හම්බුණාම මට කන්න බොන්නවත් හිතෙන්නේ නැහැ කිව්වා. බොහොම හොඳ ප්‍රතිචාරයක් ලැබිලා තිබුණා. ඕස්නේ. ඒක එතනින්ම කාලයත් එක්ක ඉවර වෙනවා. අවුරුදු දෙකක් විතර අපි දෙන්න බොහොම ආදරෙන් හිටියා. ඉතින් ඊට පස්සේ කාලයත් එක්ක ළමයාගේ අම්මා කැමති වෙලා. ඉතින් අපේ ආදරය අපි ඒක තමයි පළවෙනි ආදරය වෙන්නේ. ඉතින් දැන් මේ මොහොතේ ආදරේ බින්දක් ඉන්නවා දරු දෙදෙනෙක් ඉන්නවා නේද? ඉතින් අනිවාර්යයෙන්ම ඔවුන් ගැනත් කතා කරන විදිහ කොහොමත්ම හොඳ රුකුලක් වෙනවා මේ කලා ජීවිතේට. ඇයිගෙනමත් මතක් කරන්න ඕන. ඔව් අපි බොහෝ විට දැන් අපි සාම්ප්‍රදායිකව දැන් පවුලක් විදිහට ඉන්නවා මේ අපේ පවුලක් කියන්නේ ශේෂ්ත්‍ර ඇතුලේ පවුලක් නේ අපිට තියෙන්නේ. ඒ කියන්නේ ශේෂ්ත්‍ර පවුලක් තියෙනවා. මේ අර අනිත් අය කියනවා වගේ මට දරුවෝ ඉන්නවා, බිරිඳ ඉන්නවා. නමුත් අපේ පවුල් ජීවිතයේ ශේෂ්ත්‍රය ඇතුළට වෙන හින්දා අපිට ඉතින් ගිය තැන හැම කෙනාම සහෝදරයෝ, හැම කෙනාම දෙමව්පියෝ, හැම කෙනාම මේ දරුවෝ විදිහට සැලකෙනවා. මේක ලෙන්ගතුකම ජීවත් වෙනවා. චමිලට අද්දෙන් තියෙනවානේ මොකද මේ මාත් එක්ක ගොඩක් වැඩ කරන නිසා. ඉතින් දරුවන් දෙදෙනාගේ නම් මතක් කරන බොහොමත්ම සතුටු වෙන මොහොතේ දරුවා එක්කෙනෙක් මේ උසස් අධ්‍යාපන දැන් කැම්පස් යන මේ දවස්වල සූදානමින් ඉන්නවා. දැන් අර තාක්ෂණ පාවිච්චි ඔන්ලයින් ක්‍රමයට ඉගෙන ගන්නවා. මේ අනිත් අය නම් ඉගෙන ගන්නවා. ඒක තමයි වටිනාකම ඉගෙන යනවා. අර මම උත්සාහ කරන්නේ මම දැන් අර කලාව සේරම ගත්ත අත්දැකීම් එක එයාලට පාර්ට්නරයක් වෙන දේ කරන ගමන් මගේ දේ කරන ගමන් ඒක කරන්න. ඉතින් මට මොකද්ද වඩවත් වෙනවා. ඒකට මට තියෙන කැප කරන්න තියෙන කාලය අඩුයි. හැබැයි මගේ දරුවේ සියල්ල විඳ දරාගෙන ඉන්නවා. මොකද මේ එහෙම ලොකුවට හිතන්නේ තාත්තා මෙහෙම තමයි කියලා දන්නේ. යනට මෙත් එක්ක මෙයා එහෙම ගැටලුකුත් නැහැ. ඉතින් මේ වේදිකා නාට්‍යයත් කොහොම ඉන්න කෙනා ටෙලි නාට්‍ය සම්බන්ධ වෙනවා. කොහොමද මේ පැත්තට දොරටු විවර වෙන්නේ? මම නාට්‍ය කරාන් පස්සේ මට නාට්‍යවල සම්බන්ධ වුණා වේදිකා නාට්‍ය, වීදි නාට්‍ය, ගාමිණී වීදි නාට්‍ය කණ්ඩායමේ හිටියා. එහෙම ඒවා සියල්ල එක වැඩ කරනකොට මට මේ දැනුණා මේ අපි වැඩ කරාට මේ ඒක ප්‍රධාන දැනෙන හේතුව තමයි මේ සල්ලි මත නෙවෙයි අපේ ජීවිතේ ගෙවුනේ වැඩත් එක්ක. අපි කලාවට ආදරේ කරා. එතකොට අපිට ගොඩක් අය ශේෂ්ත්‍රයේ ඉන්න මගේ ගුරු ඩග්ලස් සිල්වාදනයන් වගේ අය ශේෂ්ත්‍රයේ ගොඩක් අය මට උදව් කරනවා මගේ වැඩ කරගන්න. නාට්‍ය වලින් ඈත් වෙන්න හිතුන්නේ නැහැ. හැබැයි මගේ ලොකු දුව ලැබිලා මට උප්පැන්නේට මේ ආයුධම්පත්ත කරනකොට මට දැනුණා මේ මම කවුද? එයා පියාගේ රැකියාව.
මම කල්පනා කරනවා මම මොකද්ද මේක ලියන්නේ? ලියන්න බෑ. පස්සේ මම මිස් කියනවා මිස් මේ මෙහෙම මම කරන්නේ මේවා. ආපෝ ඒක ලියන්න බෑ කිව්වා මේකේ. අන්න මම කල්පනා කරන්නේ නැහැ අපි දැන් වෘත්තිකයෙක් වෙන්න ඕන. මොන හරි කරන්න ඕන කියන එක ඇතුලේ. මේ ඊට පස්සේ හොමිනකොට මේ මගේ මිත්‍රෙක් කතා කරා මේ ටෙල්නාටයක් තියෙනවා කරන්න අපි වැඩ කරමු කියලා. ඊට පස්සේ මම ටෙල්නාට ශ්‍රේෂ්ඨව තේරුණා මේ දිගටම ඒකත් කරගෙන යනවා. මතකයි දෙට නාට්‍යෙන් නම. මුලින්ම සම්බන්ධ වෙච්ච. මම මුලින්ම සම්බන්ධ වුණේ මොනරවිලට. සර්ගේ නාට්‍යයක්. මේ මොනරවිලෙන් තමයි මමගේ පළවෙනි රංගනයේ රංගනය සහ මට ඒක තමයි රංගනය කරන එකට වඩා මට ඒකෙන් අර මට තියෙන පීත්‍රුජාන තියෙනවනේ මම කොහොමද මේ අධ්‍යක්ෂණය හොයාගන්නේ කොහොමද මේ සීල් දේවල් හොයාගන්නේ කොහොමද කියලා. පස්සේ අපි සර්ට මම කිව්වා මට මේක ඇතුලේ දවස් 45ක් 50ක් ප්‍රොඩක්ෂන් එක යනවා. මම කිව්වා මට මේක ඇතුලේ ඉන්න කොහොමද කියලා. ඇවිල්ලා හිටපන් කිව්වා. මම කිව්වා එහෙම බෑ නිකම් මේ මොකද්ද මගේ වෙන කාර්යභාරය එපා මේ නන්ද රංගපාන්න මේ කියලා මේ පස්සේ මේ ඒතකොට එයා මම හිතන්නේ මම අඳුරන්නේ නැහැ. ඒතකොට එයා මේ ටිකක් දෙහදාරි කාන්තාවක් මේ සතිස් ඔය කොල්ල මට දෙන්නේ කිව්වා. මම බැලුවා මූණ පස්සේ මම කවුද කියලා. ඒ මානිමෙන්ඩිස් කලාධ්‍යක්ෂවරිය. මට අග්ගාලා ගියා මානියක් ළඟට මේ දෙයක් ඉගෙන ගන්න පුළුවන් නේද? ඕ මට නියමතනක් හම්බුනේ. උඹ හිටපන් කිව්වා මාත් එක්ක. මම ඉතින් එතන ගියා. ඉතින් මුළු ප්‍රොඩක්ෂන් එක මම රංගපානවා. ඒ අතරේ ආර්ට් ඩිපාර්ට්මන්ට් එක ගැන තෝරන්න බලනවා ගන්නවා. ඒක ඇත්තම බොහොම ඒ දවස් 45 50 ගෙවුනේ හරිම සුන්දරව. බොහොම දේවල් ජීවිතේ එකතු වුණා. මට අඩුපාඩුක නැහැ. මොකද මගේ ලොජ් එකේ තියෙන මානෙ මෙන්ඩිස්, විසාකා තිරුවාදන, කාංචනා මෙන්ඩිස්, ආර්ට් ඩිරෙක්ටර්, ආර්ට් ඩිපාර්ට්මන්ට් එකේ ওই බොකරගොඩ දිමුතු ගෲප් වගේ සෙට් එක. චාමික බොකරේ. ඔව්. බොකරේ තමයි මුලින්ම ආවේ ඒක. ඉන්නදන පාළුවක් නැහැ. පාළුවක් නැහැ. බොහොම සුන්දර මිනිස්සයා. ඇඳ මට දීලා වෙමනි දිනනවා. කොහොමද හොඳ මිනිස්සෙක්ද මාත් අද්දකේ විතර බොහොමත් හොඳ පුද්ගලෙක්. ඔතනින් ආපු ගමන කොහොමද ඊට පස්සේ තවත් ටෙලිනාට්‍යත් එක්ක චිත්‍රපටයක සම්බන්ධ වෙච්ච ඉතින් කියන්න බලන්න. ඊට පස්සේ මම ওই අහස් ගංගා එකේ රංගපෑව සහ තව මට අතුරුම සබ්ජෙක්ට් එකක් හම්බුණා නිෂ්පාදන කළමනාකරණය කියන එක. මට දැන් සල්ලි ඕනනේ දැන් මගේ ජීවිතේ ගෙවන්න මොකද රසය මට කලාකරුවන් අසරණ එකම තැන උතන තමයි ආර්ථිකය එක පාටම කඩන් වැටෙනවා. හැබැයි මම ඩ්‍රාමාත් ඇරියෙත් නෑ ඒකම ඔය ෆිල්ම් සම්බන්ධයෙන් ඔය ඒක අවතීර්ණ වෙනකොට මම මුලින්ම ආවේ දේවින්ද පොංගාගේ සදසිතරණය ප්‍රොඩක්ෂන් සහකාර ඇසිස්ටන්ට් ආවේ. ඒකෙදි මට අත්දැකීම් ගොඩක් හම්බුණා. මට හම්බුණා එතකොට තරත් විජේශේකර කියන අග්‍රගණ්‍ය මේ නිෂ්පාදන කළමනාකාරය. මේ මම තාමත් කියන සතුටුයි තාමත් යන්නේ පාරේ බස් එකේ. ඒ කියන්නේ හොරෙක් නෙවෙන නිෂ්පාදන කළමනාකාරයේ. යා මට පළවෙනි අවවාද තමයි මේ නානා මේක හොරම් කරන්න එපා. එතකොට පැවැත්මක් නැහැ. දැන් මට ඒක අත්දැකීමක් ලැබෙනවා මම ගිය ඕනම පැත්තක ආයි වෙනකොට කියනවා ආස අපේ එහි ඉන්න පුළුවන්. දැන් මම කෝල් හදලා ගිහම මම ওই පැත්තට නගලා ආ එන්න මේ අපේ ඉන්න පුළුවන් කියලා ඒ උදව් කරන තැනට පත්‍ර තියෙනවා. මොකද මම හිතන්නේ අර දීපු අවවාද. මොකද ඔයා මේක හොරම් කරත් ඔයා සලකන එකක් නැහැ කියන එක. එතනින් එහා පැවැත්මක් නැති වෙනවා. බොරු කරොත් ටික දවසක් සලකයි. එතනින් එහාට යන්න ක්‍රමයක් නැති වෙනවා. සරත් අයියා මාය දෙන තමයි බොහොම විට දැනට ශ්‍රේෂ්ඨ ඇතුලේ ගොඩක් එයා මේ පැත්තෙන් ගොඩක් වැඩ කරා. ඒක තමයි එයා චිත්‍රපටි කීපයක් මට සම්බන්ධ කරලා දුන්නා. ඒවා කරා. ඉතින් මට හුඟක් දෙයක් වුණා තමයි මේ අර අපිට මට අවස්ථාව හම්බුණා කලා අධ්‍යක්ෂවරයෙක් විදිහට සහ අධ්‍යක්ෂවරයෙක් විදිහට මේ ප්‍රොඩක්ෂන් කරන මේ වැඩ මේ සියලු පැතිකඩ ඉගෙන ගන්න පුළුවන් ගැටිලා ඉගෙන ගන්න පුළුවන් වුණා. බොහොමත්ම රසවත් අත්දැකීම් ගොඩක් නායිත් මේ පැත්තට ගිහින් අපි එන මානෙල් මිස්කින් සින්දුවක් තියෙනවා. ඉතින් කොහොමද මේ ගුරු වෘත්තියට එකපාර සම්බන්ධ වෙලා මේ නිසදස් ලියනවා එක එක දේවල් ලිපි ලේඛන ලියනවා මේවට යොමු වෙන්නේ. කලාවේ හිටපු කෙනෙක් නෙවෙයි. කොහොමද මේක එක පැත්තටම සාර්ථකව යන්නේ මේ පැත්තට? අපේ ගෙදර කොහොමත් අනුන්ගේ ළමයිනුත් හිටපු තැනක්නේ. වෘත්තියට ආවට පස්සේ මම දන්න මට මතකයි මායින්ගමක ළමයෙකුත් අපේ ගෙදර නවත්ත ගත්තා මම. හදුවට නෙමෙයි ඒ ළමයාගේ ජීවිතේ බේර ගන්න අධ්‍යාපන කටයුතු. එහෙම ඉඳලා මම මුලින්ම ගුරුවරයෙක්ට අධ්‍යාපන ලැබුවා වගේම උගන්වන්න යන කොට කියලා කිව්වේ නෑ. කල්මුනේ සිංහල මහාවිද්‍යාලයේ 88 තමයි හම්බුනේ. යුද්ධේ බිහිසුණුම කාලේ අම්පාරේ ඉඳලා කල්මුනේ හැමදාම උදේ හවසාව ගියා අම්මා කිව්වා ඔය රස්සාව නැති වුණාට කමන්නේ ගෙදර ඉන්න. මොකද උදේ යන මම සමහර දවසට 6යි 7යි හැන්දෑවි ගෙදර යනකොට හර්තාල් වලට අහු වෙලා
පණ පිටින් කොහොම හරි ගෙදර යනවා. ඒ වුණාට තාම ජවයේ මරණේ පේන්නේ නැහැ. යන අතරමඟ කැලෑවෙන් සම්මන්තුරේ හරියින් කැලෑවෙන් එනවා කොටි දුවන් ඇවිල්ලා බස් එකට නගිනවා. මම අම්පාර ස්ටෑන්ඩ් එකෙන් නගිනවා. අතරමඟින් තව 4 දිනක් ඒ කරදර කරන්නේ නැද්ද යන අය? සල්ලි ගන්නවා අපි. සල්ලි ගන්නවා එච්චරයි. ඒ වුණාට අපි මාස 2-3ක් යනකම් ඒගොල්ලා මේ හොල්ට් එකෙන් නැගෙන ඊළඟ හොල්ට් එකේ බහිනවා. අපිට අන්තිමට කුකුල් පැටවු කියලා නමකුත් හැදුවා. හැබැයි කොටි පැටවු මේ චූටි ළමයි ඇත්තටම. ඒ වුණත් අර නමට බයයි. බෝම්බ ආයුධ තිබුණා. බෝම්බ ඒව නිකන් සෙල්ලම් බඩු වගේ ඒගොල්ලන්ට. අපි ඊළඟ හොල්ට් එකේ බහිනවනේ. එයාලා කිව්වා ටීචර්ලා මේ ඉස්කෝලේට යන්න. අපි ටීචර්ලාට කරදර කරන්නේ අපි අපේ ඔෆිස් වලට යන්නේ. මේ අපිට අර අපේ වැඩවලට කීයක් හරි එකතු කරගන්නයි මේ මොකද්ද රටේ අවාසනාවකට ඒ වගේ අවශ්‍ය නැති කාලයක් තිබුණා. මේ පැත්තට යමු වෙන්නේ කොහොමද මේ ලිපි ලේඛන පැත්තට? මම එහෙම ඇවිල්ලා බැන්දට පස්සේ බැන්දේ මං ආයමත් ගමට අම්පාරේ ඉඳලා බැන්දලා ගාල්ලට ගින්පත් ආදනීය මහත්මයාගේ නම මතක් කරනවා දරුවන් ගැන මේලා මතක් කරනවා. සිරි ද සිල්වා මහත්තයා එයා ගින්පත තුනීලා වැඩ කරේ. දරුවන් ගැන මතක් කරනවා. දුවෙක් පුතෙක් ඉන්නවා. දුව මැරි කරලා බද්දගම ඉන්නේ. පුතා මේ සැරේ ලෙවල් කරනවා. ඉතින් ඒ දෙන්න බොහොම ආදරණීය දරුවෝ දෙන්නේ කනුන්ට ආදරය කරන දරුවෝ දෙන්නේ. සතුටුයි ඒ සම්බන්ධය ඒ වගේ ආදරේ වෙන්න ඕනේ. දෙමාපියන් හොඳින් ඉන්නවා අනිවාර්යයෙන්ම ඒක දරුවොත් එහෙම අනුන්ට හරිම ආදරණීයයි. ඔළුත් මේ කලාවට සම්බන්ධ වෙනවද? එයා ඒගොල්ලෝ මගේ වැඩවලට උදව් කරනවා. ඒක ලොකු සම්බන්ධයක් නෑ. සමහරවිට අපි 3 දෙනා එකතු වෙලා ගීතෙන් ගීතය. රසවත් ගෙවනවා. මේ ලියපු දෙයක් තිබුණා මේක කිව්වොත් මේ නිසදස ගැන පොඩ්ඩක් කතා කරමු. මේක මේ ටීචර්ස්ලාට ලිව්වේ. මොකද මම ගුරු වෘත්තියට අකමැත්තෙන් ආවත් දැන් මගේ ජීවිතේ උනේ ඇත්තටම ගුරු වෘත්තිය. මං හරි ආදරේ. මං එතනින් දරුවන්ට මං අම්මා කෙනෙක් වෙන්න ඉස්සෙල්ලා මං අනුන්ගේ දරුවන්ට අම්මා වෙලා තියෙනවා. ඒක නිසා මම ඇත්තටම සන්තෝෂෙන් ඉන්නේ මේ ගුරුවරුන්ට ලිව්වේ. පෙර අත්භවයේ අපි සැවොම කරන ලද පින්බෙලෙන් උපන්නද මිනිස් ලොව උතුම් වෘත්තියක් ලැබීමට තරම් අප පිනතියන් වී ඇතත් කුසෙහි උන් දරා නැතුවත් කිරිදියෙන් පෝෂණය නොකලත් 100,000 දරු කැලට සැබෑ වූ සෙනෙහසින් දිය යුතුය රැකවරන සැබෑ මිනිසුන් ගැහැණියන් ලෙස හෙට දිනේ ලොව බබලවන්නට විය යුතුය අත්දලා අනාගතයට පිය නගන්නට. බොහොම දේවල් තිබෙනවා ඒක ගැබ් වෙලා. ඒ වගේම තවත් බොහෝ දේවල් තිබුණත් කාල වේලාව මදි බවින් මම කියා සිටිනවා මේ අධ්‍යාපන ශ්‍රේෂ්ඨයේ ජීවත් වෙලා දරුවන්ට ඕදනක් දෙන්න තියෙනව නම් මේ අධ්‍යාපන කටයුතු කලා කටයුතු මේ සමාජීය කටයුතු එකතු වෙලා යන්න පුළුවන් දෙයක් තිබුණා දරුවෙකුට දෙන්න පුළුවන් ඕදනක් කියන්නේ. කවියක් තියෙනවා. කියන්නේ ඒක. දරුවන්ට කියපු. නිතිය බලන්න සිටිනවම මාතෘකාව. දරුවන්ට තමයි මේක. දරුවන්ට දිව්වේ. සෙනෙහති පුතේ අද රැති දිය නියනි ගුරුමව විලස ඔබ දිවියට ලං වීලා ඔවදන් දුන්න නුඹලට සෙනෙහස මුසු කරලා දුටු විට වැරදි ඔබ තින් සිදුවන විටදී පසුබට උනේ නෑ ඔබ නිවැරදි කරන්නට දුන්නත් දඬුවමක් නුඹ යහමග යවනු රිසින් නැතවෙර කළේ කිසි දින නුඹලා කිසිවෙකුටත් ගුරු ජීවිතේ අවසන් ඉම සිටියත් සිත්සත ජය ගන්න නිති ඔබ ළඟ සිටිමි මම විශ්වයේ දිනක් ඔබ වෙනුවෙන් වෙන් කළද එහි සෑම දිනම ඔබලගේ බව දැනගන්න ගුණදම් වලින් ඔබ දිවි නිති බැබලේවා සිත්සත ලබන ඔබ සමහට ජය වේවා. ඒ තමයි ගුරුවරයෙක් හිට දීපු අවදන. මම නම් සිරේකට මේ පැත්තට යනවා ආයි. චිත්‍රපටි වල ටෙලිනාට්‍ය වේදිකාවක් ජයගෙන මේ සියල්ලත් එක්කම ගුරුවරයෙක් හිටත් භූමිකාවක් රඟ දක්වනවා. ප්ලේබෑක් තියටර් සහ තවත් වේදිකා නාට්‍ය ගැන. ඒකටත් අපි ඉක්මනින් මතකයේ අවදි කරමු. මම මොන දේ කරා වුණත් මම නිතරම උත්සාහ කරේ අපේ පසුපෙළ නිර්මාණ ශිල්පීන් පිරිසක් බිහි කරන්න. ඒකෙන් අපේ විශේෂම කරනවා ලංකාවේ පළවෙනි ප්ලේබෑක් ශිල්පියා මම. මිට ඒකේ අපේ තව ගොඩක් කණ්ඩායම් ඉන්නවා. මම විතර වර්ක්ෂොප් කරනවා ඉස්කෝලවලට ඒකේ සංවිධාන වලට ගිහිල්ලා මොකද ඒකේ නිතරම මම අරමුණු කරන්නේ යහපත් නිර්මාණයකට තා පිරිසක් හදන එක.
ඒක දිගටම කරන් යන එක මගේ සතුටින් කරන්නේ. සහ ඉතින් මම ඉදිරි නිර්මාණ කරන වෙලාව යෙදෙනවා. ඉතින් දැනට මම කෙටි චිත්‍රපටි 10ක් ලියාගෙන යනවා. සහ ලියපු චිත්‍රපටයක් තාම තියෙනවා ලෙන්ත් එකක් ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. සහ වේදිකාවට තමයි ඒකට සුද්දල් ප්‍රශ්නයක් තියෙන හින්දා මේක අතරලා දිනවා. ඉදිරි කාලේදී කොහොමද මේ රටේ තියෙන තත්ත්වය අඩු වුණාට පස්සේ මේ නිෂ්පාදකවරයෙක් වගේ ඉතින් මගේ නිර්මාණ කරන දේ තමයි මගේ පළවෙනිම අර මොකද පසුපැය නිතරම පසුපැය පිටස නිර්මාණය කරන්න. අනිවාර්යයෙන්ම ඒක තමයි වියුක්ත කලාවේ පිටිපස්සේ ඉන්නවල දැනුවත් පිරිසක්. ඉතින් එතන ඉන්න අපි ප්ලේබැක් තියේට අපි දිනත් එකටම කටයුතු කරා බොහොමත්ම රසවත් අත්දැකීම් දුන්නා. ඉතින් කාල වේලාවමදි බෙදා ගන්නට ඉදිරි දැක්මත් එක්ක මේ කතා කරද්දි වැඩියෙන්ම ආදරය කරන්නේ වේදිකාවටද එහෙම නැත්නම් ටෙලි නාට්‍යයකටද නැත්නම් චිත්‍රපටි කලාවටද? මේ මාධ්‍ය ඇතුලේ මම සියලු වීදි නාට්‍යවලට සහ වේදිකා නාට්‍යවලට මම ගොඩක් කැමතියි. සහ සිනමාව ඉතින් මගේ අපේ ගමන් මගේ තියෙන අපි ස්ටෙප් බයි මෙතන වේදිකාවෙන් ආව නිසා අපේ ගමන සාර්ථක වුණා. අදටත් සාර්ථකයි. මොකද අපේ තිබුණේ වේදිකාවේ. ඒක තමයි අපි තා කොහෙට බැස්සත් බය නැත්තේ. ඕන කෙනෙක් එක්ක ඕන කෙනෙක් එක්ක ඕන විදිහට වැඩ ගන්න පුළුවන් අපිට මට්ටමක් ලැබුණේ වේදිකාව හරහා. මේ සියලු දේවල් කතා බහ කරන වෙලාවේ ඉතින් ක්‍රේස්තේ හෝ ජීවිතයේදී කවුරුන් හෝ පිටක් වුණා නම් මේක මොහොතක් කරගමු ආදරෙන් ඔවුන්ව මතක් කරන්න අපිට අත හිත දීපු අය. මම හිතන්නේ මම ඒකේ ගොඩක් විශේෂයෙන් මගේ සඳරිසිංහ ගුරුවරයා ඊට මගේ සහෝදරයා සහ ඔය එච්.ඒ. පෙරේරා අපේ මියගිය රංගන ශිල්පියා එච්.ඒ. මගේ ගොඩක් සම්බන්ධ නීතිඥ නාට්‍යවේදී ඩග්ලස් සිල්වර්ධන අතුරු විශේෂයෙන් කියන්න බෑ ගොඩක් අය ඉන්නවා මට උදව් කරපු සහ මාත් එක්ක ඉගෙන තාමත් වැඩ කරමින් යන මේ ඉතින් අපිට ඒක නිතරම අපි උත්සාහ කරන්නේ අර ඒ ශේෂ්ඨයන්ට ගරු කරමින් අපේ ගමන යන්න මම හිතන්නේ අපේ ඊළඟ මගේ පරම්පරාව නිතරම හදන්නේ ජේෂ්ඨයන්ට කරු කරලා තමන්ගේ ගමන යන්න වැඩකාරයෙක් විදිහට යන්න නිකන් නොදැන ගිහිල්ලා අතරමං වෙලා වැඩ. අපි කියන පොරක් කරන්න යනවා කියලා. තේරුමක් නැති වෙනවා ඒ ගමනත් එක්ක. මෙතනත් එක්ක කතා කරද්දී අද මතක මන්දිරය ගැන මොකද හිතේ? මතක මන්දිරය ගැන මොකද මට ගොඩාක් කීපවතාවම මතක මන්දිරය බලන්න කියලා මට මගේ වැඩ කාර්යබලකමත් එක්ක බැරි වුණා. හැබැයි ඒකේ මම දන්නේ නැහැ චමිල් මේක කරනවා කියලා. ඉතින් අපි දැන් අහම්බෙන් අපිට මම දිනයක් දෙන්න බලන්නේ තවත් කෙනෙක් එක්ක නොහිතුව විදියකට කලා සංගමයක් කරා ඊට කලින් මට සම්බන්ධ වෙනවා. ඒක හිතා ගන්න බෑ වෙච්ච දේ. කියලා මට අදත් මට ඒකත් සතුටුයි. මම නිතරම පසුපෙලක් ගැන හිතුවා කියලා. ඉතින් චමිල් මේ වගේ තැනක ඉන්නවා ගමන් මටත් ඒක සතුටුයි. මොකද මම හරි කැමතියි මම පහු කළා මම පස්සෙන් ආගෙන යනවනම්. ඒක ඒ සතුට තමයි මම කවදාද ඉදිරියේ තියාගෙන මැරෙන්නේ. අනිවාර්යයෙන් මේක තමයි අපි කලාකාරයෝ දකින්නේ. ඔබතුමිය මොකදද මතක මන්දිර ගැන හිතන්නේ? ඇත්තටම බොහොම සතුටුයි මට මතක මන්දිර වලට සම්බන්ධ වෙන්න සිද්ධ වුණේ මේ අපේ අක්මිමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කලා සංසදය හරහා. ඇත්තටම මට පේනවා සමාජයට වැඩදායීමක් එතනින් සිද්ධ වෙනවා. කලාකරුවෝ එකතු වෙලා ඇත්තටම දිරිගන්වන්න අවස්ථාවක් හම්බෙන්න, අඳුන ගන්න, සමාජයට අඳුන්වලා දෙන්න. ඒකෙන් ඇත්තටම මිනිස්සුන්ගේ අර විඳවන මිනිස්සුන්ට හිත්වලට සහනයක් මම හිතන්නේ ලොකු සහනයක් ලැබෙන මේ විඳීමට අවස්ථාවක් සලසා දීම. බොහොමත් විස්තර කතා කරන දෙන්නත් එක්ක බොහෝ කරුණු කාරණා තියෙනවා. ඒත් ඉතින් හෝරාවක් ගෙවිල යනවා හිතා ගන්නත් බැරි තරම් ඉක්මනින්ම. ඉතින් ඔබට අවස්ථාවක් තිබුණා හෘදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසිරි ලිබඩු මාලිගයේ උඩුමහල් ලබදු කාලෙක ලිබින ලිව්වොත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් අත්දැකීම් බෙදා ගන්න පුළුවන්. දුරකථන අංකය දෙනවා 077 321 39 60. ඒ වගේම දෙන්නටම ස්තුතිවන්ත වෙනවා. අද අපිත් එක්ක මතක මන්දිරයත් කියලා මතකයන් බෙදාගත්තට තවත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන අද අපි සමගින් යනවා. බොහොමත්ම ස්තුතියි. සැඳී සිටි ඔබ සැමටම ජය වේවා.